समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्य सुनन्तु सग्गे मुक्कधम् धम्मत्सवेन कालो अयन बधन्ता धम्मत्सवेन कालो अयन बधन्ता धम्मत्सवेन कालो अयन बधन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි පංච උපාදානස්කන්ධය සහ සමුදය නිරෝධය ගැන කතා කරනකොට පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නොහට ගැනීමත් පංච උපාදානස්කන්ධේ පැහැදිලි කරගන්න කිව්වට පස්සේ අපි එතනදී රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ කතා කරනවා. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට රූපේ පිළිබඳ වේදනාව පිළිබඳ සංඥාව පිළිබඳ සංඛාරය පිළිබඳ විඥානය පිළිබඳ අවබෝධයට පත්වෙනවා කියලා කියන්නේ සමුදය පිළිබඳ නිරෝධය පිළිබඳ අවබෝධයට පත්වෙනවා කියන එක. මොකද පංච උපාදානස්කන්ධය අවබෝධය ධර්ම අවබෝධයට හේතුවක් වෙනවා නම් චතුරාර්ය සත්‍ය අවබෝධය ධර්ම අවබෝධයට හේතුවක් වෙනවා නම් පටිච්ච සමුප්පාදය අවබෝධය ධර්ම අවබෝධයට හේතුවක් වෙනවා නම් නාම රූප විඥාන පිළිබඳ අවබෝධය ධර්ම අවබෝධයට හේතුවක් වෙනවා නම් මේ නාම රූප විඥාන විදිහට හෝ මේ කුමන විදිහකට හෝ අපි අවබෝධයට පත් කරන්නේ එකම ධර්මතාවය. ධර්මතාවය මොකක්ද කියලා බැලුවොත් හේතුඵල ධර්ම. එහෙම නැතුව නාම රූප විඥාන වෙනම එකක් පංච උපාදානස්කන්ධය තව එකක් කියලා අපිට ප්‍රකාශයට පත් කරන්න බෑ. සමහර විට අපි යම් දැනුම් මට්ටමකින් ගත්තට පස්සේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය විදිහට තමයි නාම හඳුන්වන්නේ. ඒ නිසා රූප කියන එකේ සංකාරයක් ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා නාම රූප වෙනයි පංච උපාදානස්කන්ධය වෙනයි කියලා අර්ථකථනය කරගන්නට යන්න පුළුවන් යම් යම් තැන්වල විග්‍රහයන් දිහා බලලා. හැබැයි සමස්තයේ ධර්මස්කන්ධය දිහා බැලුවට පස්සේ අපිට අභිධර්ම පිටකයට ගිහිල්ලා බැලුවාම එතනදී පවා අපිට මේ නාම රූප විඥාන කියන්නේ පංච උපාදානස්කන්ධයම බව පැහැදිලි වෙනවා. අපි තව විදිහකට ගත්තොත් නාමකායන් රූපකායන් තොර අපිට පංච උපාදානස්කන්ධයේ පැනවිය නොහැකි බව අපිට තේරෙනවා. එතකොට කෙනෙකුට ප්‍රශ්නේ වෙන්නේ මේ නාම රූප විග්‍රහ කරනකොට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කතා කරන නිසා සංඛාර කතා නොකරන නිසා. එතකොට අපි කල්පනා කරන්න ඕනේ වේදනාවෙන් පස්සේ
සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැන සංඛාර විඥාන දෙක කතා කරනවා. මොකද මනසිකාරය කියලා කියන්නේම මනසිකාරය දැනගන්නේ විඥානය. මොකද විඥාණයෙන් තොරව අපිට මනසිකාරයක් පිළිබඳ දැනගැනීමක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපි අවබෝධ කරගත යුතුයි ඒ කුමන ආකාරයකින් අර්ථ දැක්ුවත් අපි අන්තිම වශයෙන් අවබෝධයටපත් වෙන්නේ චතුරාර්ය සත්‍යය. කොටින්ම කිව්වොත් බුද්ධ දේශනාව ප්‍රකාරව චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට නමක්. පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධය හට ගැනීමත් පංච උපාදානස්කන්ධය නොහට ගැනීමත් පංච උපාදානස්කන්ධය නොහට ගන්නා වූ ප්‍රතිපදාවත් චතුරාර්ය සත්‍ය විදිහට ධර්මයේ පැහැදිලි කරනවා. අපි රූපය ගැන මනාකොට දැනගත යුතුයි. වේදනාව පිළිබඳ මනාකොට දැනගත යුතුයි. සංඥාව පිළිබඳ මනාකොට දැනගත යුතුයි. සංඛාරය පිළිබඳ මනාකොට දැනගත යුතුයි. විඥානය පිළිබඳ මනාකොට දැනගත යුතුයි. දවසක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට වසවර්ති මාරයා ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේට මේ මාරයා කියනවා මේ ඇහැ මට අයිති. රූපේ මට අයිති. කන මට අයිති. සද්දේ මට අයිති. නාසය මට අයිති. ගන්ධය මට අයිති. රසය දිව මට අයිති. කය පහස මට අයිති. මන ධම්මේ මට අයිති. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මාරේ උඹට අයිති. ඔව් ඒක එහෙමම තමයි මාරය උඹට තමයි ටික අයිති. එහෙනම් අපි තේරුම් ගන්නට ඕන ඇසේ අධිපති බව මමත්වයෙන් දරනවා නම් කනනාසය දිව ශරීරයේ රූප සද්ද ගන්ධ රස ස්පර්ශ පිළිබඳව මමත්වෙන් දරනවා නම් යමෙක් ඒ මායя දරාගෙන සිටිනවා වැනි. ඇහැ මාර ධර්මයි, රූපේ මාර ධර්මයි. කන මාර ධර්මයි, සද්දේ මාර ධර්මයි. ගන්ධේ මාර ධර්මයි, නාසයේ මාර ධර්මයි, රසේ මාර ධර්මයි, දිව මාර ධර්මයි. කය මාර ධර්මයි, පොට්ටබ්බේ මාර ධර්මයි, මනස මාර ධර්මයි, ධම්ම මාර ධර්මයි. එතකොට මාර ධර්ම විදිහටත් පෙන්නනවා. නමුත් මේ මාර ධර්ම සියල්ල අපි දරන්නේ මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මිකය හැඟීමක් වශයෙන්. රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට මේ නියෝජනය කරන්නේ වෙන මොකුත් නෙවෙයි. ඒ මාර ධර්ම ටිකම තමයි. ඇහි රූපේ අධ්‍යක්ීම කොතනද? ස්කන්ධ ධර්ම ටිකේ අධ්‍යක්ීම එතන. පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතන තියෙනවා. කනේ ශබ්දයේ අධ්‍යක්ීම කොතනද? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතනයි. නාසයේ ගන්ධයේ අධ්‍යක්ීම කොතනද? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතනයි. දිවේ රසයේ අධ්‍යක්ීම කොතනද? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතනයි. කයේ පොට්ටබ්බේ අධ්‍යක්ීම කොතනද? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතනයි. මන ධම්මේ අධ්‍යක්ීම කොතනද? පංච උපාදානස්කන්ධයේ අධ්‍යක්ීම එතනයි. එහෙමනම් ඔන්න අපි තේරුම් ගන්නවා රූප දකිනවා, සද්ද අහනවා, ගන්ධ විඳිනවා, රස විඳිනවා, ස්පර්ශ විඳිනවා, සිතුවිලි දැනගන්නවා කියන මට්ටම තුල අපි අත්දකින්නේ, අත්විඳින්නේ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය. තව විදියකින් කිව්වොත් මාර ධර්මයන්හි ස්වභාවය. අපි මාර ධර්මයන්ගේ ස්වභාවය අත්විඳිමින් ඒ මමත්වයෙන් දරනවා කියලා කියන්නේ මාර ග්‍රහණයට නතු වෙනවා කියන එක.
අපි ජීවිතේ ඒ ලබන අත්දැකීම මම වශයෙන් හෝ මගේ වශයෙන් හෝ මා තුල සිද්ධ වෙන දෙයක් වශයෙන් හෝ මම ඒ තුල ඉන්නවා වශයෙන් හෝ දරාගෙන ඉන්නවා නම් ඒකට අපි කියන සක්කාය දිට්ඨිය. එහෙම නැත්නම් ඒකට අපි කියනවා මාරග්‍රහණයට හසු වීම. අපි මේ මාරග්‍රහණයෙන් මිදෙන්න නම් ස්කන්ධ ධර්මතා ටික පිළිබඳ මනාකොට අවබෝධ කරගත යුතුයි. මේ ස්කන්ධයන්ගේ සමුදය නිරෝධය කිව්වම ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම විදිහටයි අපි බොහෝ වෙලාවට දකින්නේ. නමුත් මේ සමුදය නිරෝධය කියන්නේ ඇතිවීම නැතිවීම කියලා ගත්තොත් අපිට වරදිනවා. ඒ නිසා වඩාත් සුදුසු හට ගැනීම නොහට ගැනීම කියන වචනේ අපි පාවිච්චි කරන එක. මොකද අපි හිතනවා මේ ස්කන්ධ කියලා කියන්නේ ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ගලාගෙන යන ක්‍රියාවලියක් කියලා. ඒ නිසා තමයි අපි සමුදය නිරෝධය කියන එක ඇතිවීම නැතිවීම වලින් ගලපා ගන්නට උත්සාහවන්ත වෙන්නේ. නමුත් බුද්ධ දේශනාවට අනුව ස්කන්ධයන්ගේ නිත්‍ය භාවයක් පෙන්වන්නේ නැහැ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි ඇත්ත තමයි අනිත්‍යයි. ඇති වෙලා නැති වෙනවා. නිත්‍ය වශයෙන් පවතින්නේ නැහැ නේද කියලා. හැබැයි මේ අනිත්‍ය කියලා කියන්නේ ඇති වෙනවා නැති වෙනවා කියන එකට හිම නෙවෙයි. බුද්ධ දේශනාවේ අස්තිර භව අනිත්‍ය භව කියලා කියන්නේ ඇති වෙලා නැති වෙන එකට නෙවෙයි. ඇතිවිච්ච දෙයක විනාශ වීමකට නෙවෙයි. ඒ සම්මත ලෝකයේ අර්ථ දක්වාගෙන සිටින ප්‍රමාණය පමණයි. ඇතිවිච්ච දේ නැති වී යාම අනිත්‍ය බව සම්මත ලෝකයා දකින අනිත්‍යයක්. ඒ ඇතිවිච්ච දේ නැති වී යාමේ දුක කියන්නේ සම්මත ලෝකයා දකින දුකක්. ඇතිවිච්ච දේ නැති වෙන නිසා මමත්වයෙන් අල්ලන්න එපා කියලා මමත්වයේ පිළිබඳ විග්‍රහ කරගන්නේ ලෝක සම්මතයක ඉඳලා. එය නොවේ මේ බුද්ධ දේශනාව තුළ විග්‍රහ කරන අනිත්‍ය කියලා කියන්නේ. ඒ නියම ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නපු අනිච්ච ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය අවබෝධයට පත්වන්නට නම් පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පිළිබඳව අවබෝධ වෙන්න ඕන. ඒ පංච උපාදානස්කන්ධයේ ස්වභාවය පිළිබඳ අවබෝධයට පත් වුණොත් තමයි සමුදය නිරෝධය පිළිබඳව නියමාකාර නිසි ප්‍රඥාවක් අපිට ලැබෙන්නේ. අපි හිතන් ඉන්නේ මේ රූපය කියන එක අපි අර්ථ දක්ව ගන්නකොට අපි කියනවා සතර මහා ධාතුව, සතර මහා ධාතුව නිසා හටගත්තු රූපත් රූප වෙනවා. සතර මහා ධාතුව, සතර මහා ධාතුවේ උපාදාය රූපත්. එතකොට අපි කතා කරනවා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වුණු. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ ඇසුරු කරගත්ත ඇහැ රූප කන සද්ද නාසය ගන්ධ දිව රසය කය පහස මන ධම්ම රූපේ විදිහට අපි කතා කරනවා. අපි වේදනා සංඥා සංඛාර ටික අපි නාම ධර්ම විදිහට කතා කරනවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් වේදනා සංඥා සංඛාර නාම ධර්ම විදිහට අර්ථා දක්වා ගන්න එක වැරදි. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයයි නාම ධර්ම කියන්නේ කියලා. නමුත් ධර්මයේම අපිට සඳහන් වෙනවා වේදනා සංඥා සංඛාර වලින් තොරව ස්කන්ධයන්ගේ පැවැත්ම පනවන්න බැරි බව. තොර ස්කන්ධයන්ගේ පැවැත්ම පවත්වන්න බැරි තැන අපිට කවදාකවත් නාම රූපයක් ගැන අර්ථ දක්වන්න බෑ. මොකද නාම රූපය ගැන අපි පනවන්නෙම විඥානයෙන් නිසා. එහෙනම්
අපේ නාම රූප විඥාන කිව්වා පංච උපාදානස්කන්ධ කිව්වා ලෝක මට්ටම. ලෝක මට්ටම තමයි අපි අවබෝධ කරන්නේ. ලෝක මට්ටමේ අවබෝධය මිසක ධර්ම අවබෝධය කියලා කියන්නේ නාම රූප අවබෝධය වෙන එකක්, පංච උපාදානස්කන්ධය තව එකක් කියලා. නාම රූප විඥාන නිවන පැත්ත, පංච උපාදානස්කන්ධ ලෝකෙ පැත්ත කියලා දෙකක් වෙන් කරන්න බෑ. ලෝකය අවබෝධ කරනවා කියන්නේ නිවන අවබෝධයි කියන එක. නිවන අවබෝධයි කියන්නේ ලෝකය අවබෝධයි කියන එක. අපි එහෙමනම් තේරුම් ගන්නවා රූපය කියලා කිව්වම ඔන්න අපිට ඝන ස්වභාවයකින්, සිසිල් ස්වභාවයකින්, උෂ්ණ ස්වභාවයකින්, වැగిරෙන ස්වභාවයකින් මේ විදිහට අපි රූපය ගැන අපි අර්ථ දක්වගෙන තියෙනවා. නමුත් සමස්ත ලෝකයා සම්මත වශයෙන් රූපය පිළිබඳ ඒ ටික දන්නවා. රූපය තදයි, බුරුලයි, සිනිදුයි, ගොරෝසුයි, උණුසුම් රූප තියෙනවා, සිසිල් රූප තියෙනවා, වැగిරෙන රූප තියෙනවා. ඉතින් මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ ගුණ ගැන හඳුනගෙන තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවට අනුකූලව කවදාකවත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් සතර මහා භූත, සතර මහා භූතයන්ගේ උපාදාය රූපත් ගැන කතා කරනකොට තියෙන සතර මහා ධාතුවක් ගැන හෝ තියෙන උපාදාය රූපයක් ගැන කතා කරන්නේ නැහැ. කතා කරන්නේ උපදින රූපයක් ගැන. එතකොට උපදින රූපයක් එහෙම නැත්නම් සමුදය වෙන රූපයක්, හටගන්න රූපයක් ගැන කතා කරන්නේ. ඊළඟට අපි තේරුම් ගන්න ඕන විඥාණයෙන් තොරව අපිට ඒ රූප හෝ වේදනා සංඥා සංකාර නාම ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. විඥාණයෙන් තොර නාම රූප හෝ නාම රූපයෙන් තොර විඥානයක් බෑ කියනකොට අපි තේරුම් ගන්නට වෙනවා. ඒ වගේම රූපය උපදින ධර්මයක්, වේදනාව උපදින ධර්මයක්, සංඥා උපදින ධර්මයක්, සංකාරය උපදින ධර්මයක්, විඥානය උපදින ධර්මයක්. සමුදය ධර්ම. එතකොට නිරෝධ ධර්ම, සමුදය ධර්ම විදිහටත් අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මහ පෙන්නනවා. ඒකෙන් කවදාකවත් අදහස් කරන්නේ එහෙමනම් කාල කාලාන්තරයක් තිස්සේ තිබුණු රූපයක් කියලා. එහෙමනම් සමුදය නිරෝධ ධර්මයක් නම් කාල කාලාන්තරයක් තිස්සේ තිබුණු දෙයක් නෙවෙයි. මේ දැන් හටගෙන දැන් නැති වෙනවා, දැන් හටගෙන දැන් නැති වෙනවා කියලා තව කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි දැන් හටගෙන දැන් නැති වෙනවා කිව්වත් කාලයක් හඟවලා අතීතයේ තිබුණු රූපයක් තමයි වර්තමානයේ වෙනකොට නැති වෙලා තියෙන්නේ. එතකොට අනාගතයක් හැඟ වෙනවා. දැන් ඇති වෙලා දැන් නැති වුණාම අනාගතයේ තව ඒබුදු රූප නැවත නැවත හට ගන්නවා. ඒ ආකාර රූපයන් නැවත නැවත හට ගන්නකොට වේදනාවන්, සංඥාවන්, සංකාරයන්, විඥාන ටිකත් එහෙමමයි. ඇති වෙමින් නැති වෙන ස්කන්ධ පරාසයක්, ස්කන්ධ ධර්මතා ටිකක් කියන තැනට එන්න පුළුවන්, බැහැ ගන්න පුළුවන්. නමුත් ඊට එහා ගියපු කතාවක් ධර්මයේ තුල කතා කරන්නේ. රූපේ පටිච්ච සමුප්පන්නයි, වේදනාව පටිච්ච සමුප්පන්නයි, සංඥාව පටිච්ච සමුප්පන්නයි, සංකාරේ පටිච්ච සමුප්පන්නයි, විඥානේ පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්නයි කෝ මිමස්මින් සති ඉදන් හෝති, ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති, ඉමස්මින් අසති ඉදන් නහෝති, ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇති කල්ලි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැති කල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. මෙන්න මේ ධර්මතාවයට අනුකූලව, හේතුඵල ධමයට අනුකූලව අපි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අවබෝධ කරගත යුතුයි.
අන්න ඒ විදිහට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අවබෝධ කළොත් තමයි අපිට සමුදය නිරෝධය නිවර්දිව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙමනම් අපිට කිසිම කලක රූපය ගැන වේදනා සංඥා සංකාර විඥානයකින් තොරව කතා කරන්න බෑ. රූපේ කතා කරන හැම මොහොතකම විඳීමක් එක්ක කතා කරන්නේ. දැනීම් හැදිනීමක් එක්ක කතා කරන්නේ. ගොඩනැගීමක් එක්ක කතා කරන්නේ. සිතෙන් සිතුවිලි පහළ කර ගැනීමක් එක්ක කතා කරන්නේ. එහෙනම් අපි රූපය ගැන කතා කරන හැම මොහොතකම වින්දනයත් එක්කලා දැන ගැනීම හඳුනා ගැනීම ටිකක් එක්කලා ගොඩනැගීමක් එක්කලා සිතුවිලි ටිකක ආවර්ජනයක් සිද්ධ කරනවා. තනියෙන් කිසි විටක රූපයේ පැවැත්මක් කතා කළ නොහැකි. රූපේ කතා කරන හැම මොහොතකම අපි වේදනාව අර්ථ දක්වගෙන තියෙනවා. සංඥාව අර්ථ දක්වගෙන තියෙනවා. සංකාරය අර්ථ දක්වගෙන තියෙනවා. විඥානය අර්ථ දක්වගෙන තියෙනවා. අපිට නාම රූප විඥාන ගැන කතා කළත් පංච උපාදානස්කන්ධය ගැන කතා කළත් අපි යන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. තව විදිහකින් කිව්වොත් අපි පංච උපාදානස්කන්ධය පිළිබඳ නාම රූප විඥාන පිළිබඳ විග්‍රහ කරන කතා කරන හැමතැනදීම අපි කතා කරන්නේ ලෝකෙ ගැන. එහෙම නැතුව නාම රූප විඥාන වලින් නිවනක් පණවන්නටවත් පංච උපාදානස්කන්ධෙන් ලෝකයක් පණවන්නටවත් බෑ. නාම රූප විඥාණයෙන් පණවන්නේ ලෝකෙමයි. අපි මෙතනදී මේම හිතමු. රූපය කියලා කිව්වේ එහෙමනම් සතර මහා ධාතුවත් එහි උපාදාය රූපත් කිව්වනේ. එතකොට මේ සතර මහා ධාතුව පිළිබඳ උපාදාය රූපය පිළිබඳව අපි දැනගන්නේ දිග පළලකින් උස මහතකින් යම් යම් හැඩහුරු වර්ණ රටා වලින්. අන්න ඒ ටිකට අපි කියනවා සංඥා ටික කියලා. දිග ගැන පළල ගැන උස ගැන මහත ගැන වර්ණයන් ගැන අපිට එනවා සංඥාවක්. ඒ ටික අපි එක්කහු කරනවා ගොඩනගනවා. ඒ ගොඩනගන එකට තමයි අපි කියන්නේ සංඛාර කියලා. එහෙම නැත්නම් අපි එකට කියනවා ගොඩනගන එකට චේතනා කියලා. පස්ස මනසිකාර. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන තැන වගේම රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන තැන පස්ස මනසිකාරය කියනකොටම අපි තේරුම් ගන්නට වෙනවා අපි ස්පර්ශයයි මනසිකාර කරන්නේ. එතකොට ස්පර්ශ උනේ මොනවාද කියලා ගත්තොත් ස්පර්ශ වෙලා තියෙන අපි නැවත ගත්තොත් රූප වේදනා. එහෙනම් රූප වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියලා පෙනෙව්වත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පෙනෙව්වත් මේ කතා කරන්නේ එකම ධර්මතාවයක් ගැන. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අපි දැනීම් හඳුනා ගැනීම කරනකොට ඒ දැනීම් හඳුනා ගැනීම තනිව කරන්නට බෑ කොහොමටවත්. එහෙනම් අපිට රූපේ වෙනම වේදනාව වෙනම සංඥාව වෙනම සංකාරය වෙනම විඥානය වෙනම කිසිම තැනකදී මුණ ගැහෙන්නේ නැහැ. රූපේ මුණ ගැහෙන තැන වේදනා සංඥා සංකාර විඥාන ටික තියෙනවාමයි. එතකොට රූපේ මුණ ගැහෙන තැන වේදනා සංඥා සංකාර ටික තියෙනවාමයි කියනකොට
එහෙනම් රූපය මුනද ගැහෙන තැන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ටික නැද්ද? ඒ ටික තියෙනවා. එහෙනම් අපි කල්පනා කරන්නට වෙනවා අපිට මුළු ලෝකෙම පනවල තියෙන්නේ එහෙමනම් තියෙන රූපයක්, තියෙන වේදනාවක්, තියෙන සංඥාවක්, තියෙන සංකාරයක්, තියෙන විඥානයක් විදිහට නෙවෙයි. මේවා තියෙන දේවල් නම් වෙන්කොට හඳුනා ගැනීමේ හැකියාව තියෙන්න ඕන. අපි කාටවත් රූපය වෙන් කළා හඳුනන්න බෑ. කෙනෙකුට හිතෙන්න පුළුවන් රූපය වෙන් කළා හඳුනන්න බැරි මොකෝ. දැන් මේ වටාපත අපි වෙන් කළා හඳුනාගත්තේ. හැබැයි ඔබ වටාපත හඳුනා ගන්නකොට ඒ හඳුනාගත්තේ වේදනා සංඥා සංකාර විඥාන එක්ක. එහෙම නැත්නම් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එක්ක. නැත්නම් ඔබට දැන ගැනීම හඳුනා ගැනීම රූපය පිළිබඳ කොහොම කළත් කරන්නට ඔබ රූප වෙන් කරනවා නම් රූප හඳුනා ගන්නවා නම් ඒ වෙන් කරන හඳුනා ගන්න සෑම ගොඩනැගීමක්ම කරන්නේ වේදනාවත් සංඥාවත් සංකාරයත් විඥානයත් එක්කලා. අපිට වැටහෙනවා එහෙමනම් රූපය වේදනාව සංඥාව සංකාරය විඥානය කියන එක එකිනෙකට වෙන් කරන්නට බෑ කියන එක. එහෙනම් ස්ථිරව නිට්ටයව මෙන්න මේකයි රූපය කියලා යම් තැනක තනි කරලා පෙන්වන්නට බෑ. මෙන්න මේකයි වේදනාව කියලා යම් තැනක තනි කරලා පෙන්වන්නට බෑ. රූපය ගැන කතා කරනකොට ඒ කතා කරලා තියෙන්නෙම වේදනා සංඥා සංකාර තුලින්. සංඥාව ගැන කතා කරොත් ඒ සංඥාව ගැන කතා කරනකොට සංඥාවක් නැහැ රූපයකින් තොරව. එතකොට සංඥාව ගැන කතා කරන්න බෑ දැනීම් හඳුනා ගැනීම වලින් තොරව. ඒ කියන්නේ ගොඩනගලා විඥාණයෙන් දැනුවත් කිරීමකින් තොරව. ඔන්න අපිට වැටහෙනවා එහෙමනම් නිට්ටය නෑ ස්ථිර නෑ කියලා කිව්වේ නිට්ටයව හටගත්ත රූපයක් නැති වෙන එකට නෙවෙයි. හැබැයි අපිට අද වෙනකොට හට ගැනීම නිට්ටය වෙලා නොහට ගැනීමත් නිට්ටය වෙලා. ඒ නිසා අපි මොකද්ද කරන්නේ? මොහොතක් පාසා රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඇති වෙමින් නැති වෙනවා ඇති වෙමින් නැති වෙනවා කියලා අරගන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපිට නොදැනීම ඇතිවීම නිට්ටය වෙලා නැතිවීම නිට්ටය වෙලා. ඇති වෙනවා නිට්ටය වශයෙන් නැති වෙනවා නිට්ටය වශයෙන්. එහෙනම් අනිත්‍ය බලනවා බලන අනිත්‍ය ඇතුලේ නිට්ටය භාවයේ පිහිටනවා. දැන් හරිම ප්‍රශ්නයක්. ගඟට ඉනි කපනවා වාගේ. ඇයි? අනිත්‍ය බලනවා අනිත්‍ය බලබලා නිට්ටය ධර්මයක් තුල පිහිටනවා. ස්කන්ධයන් නැති වුණා ඇති වුණා ඇතිවීම නිට්ටය වුණා නැතිවීම නිට්ටය වුණා. හැබැයි ඇති වෙලා නැති වෙන නිසා අනිත්‍යයි කියලා බලනවා. හැබැයි බලන්නේ ඇතිවීම නැතිවීම නිට්ටය කරගෙන. නිට්ටය තුල පිහිටා අනිත්‍ය බැලීමේ ක්‍රියාවලියක්. එහෙනම් අපි තේරුම් ගත යුතුයි මේ සමුදය නිරෝධය කියලා කියන්නේ ඇති වෙලා නැති වෙන එකට නෙවෙයි. සමුදය කියන්නේ හට ගැනීමට, නිරෝධය කියන්නේ නොහට ගැනීමට. ඒතකොට හට ගැනීමට කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඔය ඉතින් හට ගැනීමට තමයි ඉතින් හටගත්ත දේ නැති වෙන්න මේපැයි හටගත්තා නා.
ඔව් හටගත්තා නම් නැති වෙන්නම ඕන. ඒක හරි. හටගත්තා නම් නැති වෙන්නම ඕන කියන තැන ඉන්නවා නම් ඒ ඉන්නේ ලෝකයේ ඇතුලේ. ඒක තමයි පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනුම. ඒකට කියනවා ප්‍රඥාව නෙවෙයි පංච උපාදානස්කන්ධය පිළිබඳ දැනුම. අපි පොතපතෙන් එකතු කරගෙන අපි කියවලා එකතු කරගත්ත දැනුම ඇතුලේ අපිට ඇතිවීම නැතිවීම තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි අපිට හට ගැනීමෙන්ම නොහට ගැනීම පේන්නේ නැහැ. හට ගැනීමේ මායාකාරී ස්වභාවය අවබෝධ වෙන්නේ නැහැ එතකොට. එතකොට හටගත්තේ මිරිඟුවක් නම් මිරිඟුවේ වතුර නැති වෙන්නේ. ඒකට හේතුව මිරිඟුවේ වතුර නැති හින්දා. වතුර තියෙනවා වාගේ පෙනුනාට වතුර තියෙනවා නෙවෙයි හිස් වෙන්න හෝ නැති වෙන්න හෝ හිස් කරන්න හෝ ගෙනියන්න. නමුත් ඒ අවබෝධය නැති වුණාම අපි හිතනවා සමුදය නිරෝධ කියන්නේ ඇති වෙනව නැති වෙනවා. ඇති වෙනව නැති වෙනවා. එතකොට අපි යන්නේ ඇතිවීම නැතිවීම විග්‍රහ කරගත්ත නිත්‍ය සංඥාවකට, ස්ථිර සංඥාවකට. අපිට නොදැනීම එතකොට ඇතිවීම නැතිවීම බලමින් නිවන් දකින ආත්මීය සංඥාව අපිට වර්ධනය වෙනවා. ඒ ඇතිවීම නැතිවීම බලනකොට බලන්නා ඉන්නවා. මොහොතක් තියෙනවා. ඒ මොහොතක් පාසා ඇති වෙන නැති වෙන දිහා බලාගත්ත ආත්මීය සංඥාව තියෙනවා. මොහොතක් පාසා ඇති වෙමින් නැති වෙන නිසා අනිත්‍යයි. ඒ නිසා ඒ අනිත්‍ය දේවල් ඇසුරු කරන්ට යන්න එපා. උඹලට දුක එනවා. අන්න එතකොට දුක අවබෝධ වුණා. ඒ අවබෝධය තුල ආත්මීය කිසිවක් නැහැ කියලා දකින්න එක නිවන කියලා අපි හිතන් ඉන්නවා. හැබැයි එහෙම හිතන්න නිවන් දකින්න ආත්මයක් ඉන්නවා. ඒ ඇතිවීම නැතිවීම බලබලා දුක නැති කරගන්නා කෙනා සැනසෙනවා සුසුන්ලමින්. අනේ ඇති අන්තම් අනිත්‍ය මං අවබෝධ කළා. දැන් නම් මම මේක ධර්මයක්වත් සදාතනික නිත්‍ය ධර්ම විදිහට ගන්නෑ. මොහොතක් පාසා ඇති වෙලා නැති වෙනවා. ඒ නිසා යුවා ඇසුරු කිරීම දුකක්. ඒවා මමත්වයෙන් ගන්න සුදුසු නෑ කියලා මොකද්ද කරන්නේ? අපි හිතලුවක් හිතා ගන්නවා. ඊට පස්සේ අපි හිතලුවකින් නිවනට යනවා. හැබැයි හිතලුවකින් නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ අපි කරගත්ත මඤ්ඤණාවක් විතරයි. නිවනේ මඤ්ඤණා පෙනවිය නොහැකි. මේ සියල්ල සිද්ධ වෙන්නේ අපි හරි හැටි පංච උපාදානස්කන්ධය අවබෝධ කර නොගැනීම. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධයේ පංච උපාදානස්කන්ධය අවබෝධයේ භව අපිට ධර්මයේ සඳහන් වෙද්දී අපිට තර්ක කරන්නට බෑ. නාම රූප විඥාන අවබෝධය තමයි පරමාර්ථය. ඒක හරි. නාම රූප අවබෝධය තමයි පරමාර්ථය. පංච උපාදානස්කන්ධ අවබෝධය ලෝක එකක්. එතකොට ලෝකය අවබෝධ කරලා තමයි නිවනට යන්නේ. ලෝකය අවබෝධ වෙන තැන නාම රූප විඥාන අවබෝධ වෙනවා. පංච උපාදානස්කන්ධය අවබෝධයත් නාම රූප විඥාන අවබෝධයත් කියන්නේ දෙකම එකක්. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයමයි. ඒ ලෝකයේ පිළිබඳ අවබෝධයමයි. මොකක්ද එතකොට මේ අවබෝධය කියලා කියන්නේ? අපි අවබෝධය කියන්නේ මොකක්ද කියලා බලමු. හැබැයි අවබෝධය කියලා කියන්නේ විඥානයකින් ප්‍රකාශයටපත් කළ නොහැකි දෙයක්. නිවන් අවබෝධයේ විඥානයකින් ප්‍රකාශයටපත් කළ නොහැකි. විඥානයකින් ප්‍රකාශයටපත් වෙන හැම දෙයක්ම නාම රූපයක්මයි. විඥානයකින් නාම රූපයක් කරවෙන කිසිවක්
ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. විඥානයෙන් නාම රූපයක් කරවෙන කිසිවක් ප්‍රකාශයටපත් වෙන්නේ නැහැ. ඇයි මෙහෙම කියන්නේ? විඥානය කියලා කියන්නේ දැනගන්න ස්වභාවය. තව විදියකින් කිව්වොත් විඥානය කියලා කියන්නේ සිත. මොකද දැන ගැනීමටයි අපි සිත කියලා කියන්නේ. දැනගත් දේට අපි කියනවා නාම රූප. එහෙනම් දැනගත් දේ නාම රූප නම් නාම රූප කියලා කියන්නේ සිතුවිලි. සිතින් දැනගත්තේ සිතුවිලිමයි. දැන් ඔබ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා දැනගත්තේ කොහොමද? තද ගතියක් කියලා දැනගත්ත තැන මොකද්ද දැනගත්තේ? ඒ දැනගත්තේ නාම රූප විඥාන. බුරුලයි කියලා දැනගත්තේ නාම රූප විඥාන. එහෙනම් ඔබට නිට්ටය වූ සතර ධාතුවක් පනවන්නට බෑ. ඒකට හේතුව සතර ධාතුව ගැන ඔබ පනවන්නේ ස්කන්ධ ධර්මතා ටිකෙන්. ඔබ මේ ලෝකේ පනවන සියල්ල පනවන්නේ ස්කන්ධ ධර්මතා ටිකෙන්. ඔබ රූපය ගැන පනවන්නේ, ඔබ වේදනාව ගැන පනවන්නේ, ඔබ සංඥාව ගැන පනවන්නේ, ඔබ සංඛාරය ගැන පනවන්නේ, ඔබ විඥානය ගැන පනවන්නේ, ඉගෙන ගන්නේ ඒකෙන්මයි. ඒ නිසා කවදාකවත් හොරාගේ අම්මා හොරාව අල්ලලා දෙන්නේ නැහැ. අපි රූපයෙන්, වේදනාවෙන්, සංඥාවෙන්, සංඛාරයෙන්, විඥානයෙන් ගැලවිලා රූප වේදනා සංඥා සංඛාර විඥානය අවබෝධ කරනවා කියන එක තරම් ලේසි නෑ. ඒ නිසා මේ හොරකම අල්ලගන්න තරම් ලේසි නෑ. ඒකට හේතුව අපිට හොරකම පිළිබඳ පේන්නේ කියන්නේ හොරාගේ අම්මා නිසා. ඒ නිසා ඒක බොහොම අමාරු කාර්යයක්. ඇයි? අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ අවබෝධ කරන්ට තියෙන්නේ රූපය තුලින්මයි. රූපය ගැන අවබෝධ කරන්න තියෙන්නේ රූපය තුලින්මයි. වේදනාව ගැන අවබෝධ කරන්න තියෙන්නේ වේදනාව තුලින්මයි. සංඥාව ගැන අවබෝධ කරන්න තියෙන්නේ සංඥාව තුලින්මයි. සංකාරය ගැන අවබෝධ කරන්න තියෙන්නේ සංකාරය තුලින්මයි. විඥානය ගැන අවබෝධ කරන්න තියෙන්නේ විඥානය තුලින්මයි. එරන් ලිදෙන් ගොඩෙන්න තියෙන්නේ ලින්කටමයි. තොන කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ ලෝකේ. ඔව් ලෝකේ තමයි. එහෙනම් ලෝකේ අවබෝධ කරන්න තියෙන්නේ ලෝකෙමයි. මේක ප්‍රශ්නයක් වෙන්නේ බොහෝ දිනකට නිවන එකක් ලෝක එකක් කියලා පනව ගත්තා. නිවන තව එකක් ලෝකේ තව එකක් කියලා හිතනවා. ඒ නිසා ලෝකෙන් ගැලවිලා නිවනට යන්න හදනවා. හරියට තියෙන ලෝකකින් ගැලවිලා තවත් ලෝකයකට යන්න හදනවා වගේ. ඔබ හීනෙන් බත් කෑවත් බත්මයි, හැබැයින් බත් කෑවත් බත්මයි. දැන් ඔබ හීනෙන් බත් කනවා කියලා හිතන්නකෝ. දැන් එතකොට ඔබ හීනෙන් බත් කනවා, බත්වල රස භුක්ති විඳිනවා. එළවලු ව්‍යංජන බෙදාගෙන තලු මරමරා හීනෙන් කනවා. හැබැයි තලු මරමරා ඔබ හීනෙන් බත් කනකොට කවදාකවත් ඒ කන මොහොත බොරුවක් වුණේ නැහැ. කන මොහොත ඇත්තමයි. කෑවමයි. ඒ වින්දනේ වින්දාමයි. බඩ පිරුණමයි. හීනෙන් බඩ පිරිලා බඩත් අත ගාලා අත හොදලා දාලා ඇති. හැබැයි ඔබ ඒකට හීනයක් කියනවා නැගිටලා බලලා. නැගිටලා බලලා හීනයක් කියනවා. හැබැයි හැබෑවට බත් කාලා ඔබ හිතන් ඉන්න විදියට හැබෑවට බත් කාලා අත හොදලා හීනයක් කියන්නේ නැහැ. හැබෑවක් කියනවා.
හැබැයි ඔබ ජීවිතේ හැබෑවට බත් කාලා වින්දනය කරපු විඳීමයි. හීනෙන් බත් කාලා වින්දනය කරපු විඳීමයි ඒ විඳපු වෙලාවේ දෙකම එකයි. විඳපු වෙලාවේ දෙකම එකයි. හීනෙන් ගුටි කන කොටත් එහෙමනේ මර ලතෝනි දීගෙන නැගිටින්නේ වේදනාව විඳලා. නැගිටින්න හීනයක් කියලා පෙනුණා. එතකොට මේක හැබෑ වෙනවා අරක හීන වෙනවා. හැබැයි දැන් ඔබ අතීතයේ ඇත්තයි කියලා හිතාන බත් කාපු සියල්ල දැන් මෙනෙහි කරලා බැලුවොත් හීනයක් වගේ තමයි. ආයෙ එතනට යන්න බෑ. හීනට යන්න බැරුව වගේම එතනට යන්නත් බෑ. වෙනස තියෙන්නේ ඔබ සම්මත කරගෙන තියෙනවා ඒක හීනයක් මේක හැබෑවක් කියලා. ඒ ඔබ හිතාගත්ත හිතලුවකින් සම්මත කරගත්ත යෝජනාවක්. ඒ හිතලු යෝජනාවක්. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් නෑ හැබැයින් කනකොට බත් අහු වෙනවා. ඒ හීනෙන් අහුන්නේ නැද්ද? හීනෙන් ඇනුවේ නැද්ද? හීනෙන් රස දැනුන්නේ නැද්ද? ඒ සියල්ල වින්දනය කළ ඇල්ලුවා. දැන් මේ සැබෑ ලෝකයේ හීන ලෝකයේ කියලා ඔබ දෙකක් වෙන් කරගන්න හැදුවට එහෙම දෙකක් නැහැ. ඒ ඔබ වෙන් කරගත්ත දෙක ඇත්තටම ඔබේ ස්වයං යෝජනාවක්. ඔබේ ස්වයං මතයක්. ඔබ මත වශයෙන් දරාගත්ත දෙයක් විතරයි. අපි ඇත්තටම බැලුවොත් අපි නුවණින්ම බැලුවොත් අපිට තේරුම් යනවා මේ විඳපු වින්දන එක හා සමාන වින්දනයක්. ඒ ලැබපු අත්දැකීම පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක්. අපි පංච උපාදානස්කන්ධයේ අත්දැකීම කිව්වම බර වැඩි වෙනවා. හැබැයි ඔබ සියලු අත්දැකීම් ජීවිතේ ලබන්නේ ඔබේ සිතින්. සිත පහළ වෙන්නේ නැති තැන කිසිම අත්දැකීමක් නැහැ. කොටින්ම කිව්වොත් සිත පහළ වෙන්නේ නැති තැන කිසිම සිතුවිල්ලක් නැහැ. අනිත් පැත්තට ගත්තොත් කිසිම සිතුවිල්ලක් නැති තැන සිතේ පහළ වීමක් නැහැ. සිතුවිලි ටිකට අපි කියනවා රූප වේදනා සංඥා සංකාර. සිතට අපි කියන විඥාන. ඒ දැන ගැනීම සිත, දැන ගැනීම විඥානය. දැනගත්තේ නාම රූප. එහෙම නැත්නම් දැනගත්තේ රූප වේදනා සංඥා සංකාර. එහෙනම් අපි අවබෝධ විය යුතුයි. අපි මුළු ජීවිතේම වින්දේ මේ මායාකාරී සිත සිතුවිලි ඇස්සේ. සිත සිතුවිලි ඇස්සේ කිව්වම හොඳට තේරුම් ගන්නේ නාම රූප විඥාන ඇස්සේ. මේ නාම රූප විඥාන කියන වචනේ වෙනුවට තේරුම් ගැනීමේ පහසුවටයි සිත සිතුවිලි කියන වචනේ පාවිච්චි කරන්නේ. එහෙනම් ඔබ මෙහෙම කල්පනා කරන්නකෝ. ඔබ ඇහැ ගැන දැනගත්තේ රූපය ගැන දැනගත්තේ සිත සිතුවිලි වලින්. ඔබ මුළු සමස්ත ලෝකයේම අත්දැකීම් වින්දනය කළේ භුක්ති විඳින්නේ සිත සිතුවිලි වලින්. ඔබ මුළු ලෝකෙම ඉගෙන ගත්තේ සිත සිතුවිලි වලින්. හැබැයි සිතුවිලි හිස් වෙච්ච තැන සිතේ පැනවීමක් නැහැ. සිතේ පැනවීම නැති තැන අපිට සිතේ නැතිවීමක් කතා කරන්න බෑ. සිතේ ඇතිවීම ඇති තැන තමයි අපි සිතේ නැතිවීම ගැන කතා කරන්නේ. ඔබ ඇතිවුණු බවකට පත් වෙනවා නම් ඒකාන්ත වශයෙන්ම ඔබට නැතිවුණු බව හම්බ වෙනවා.
ඒ ඇතිවුණු බවකට පත්වුණු මොහොතේ කාන්ත වශයෙන්ම නැති වී ගොසින් අතීතයට යනවා. මොකද ඔබට මේ වෙලාවේ නොඑක් දේ මෙනෙහි වෙයි. මේ තැන බැලුවොත් ඔබට වටාපත කියලා ගමු. මේ වටාපත ඔබ දැනගන්නවා. ඒ වටාපත දැනගන්නකොට ඔබට පේනවා වාඩි වෙලා ඉන්න මම විසින් වටාපත දකිනවා. මම අභ්‍යන්තරේ වටාපත එළියේ. එතකොට ඔබ බලන්න මේ වටාපත දකින්නේ එළියෙන් නම් ඔබ දැක්කේ කොහෙන්ද? ඔබ දැක්කෙත් එළියෙන් තමයි. කවදාකවත් ඔබට ඇතුළ දකින්න බෑ. ඒ නිසා ඒකට අපි කියනවා ආධ්‍යාත්මිකයි. ඔබ ඇතුළ දකින්න බෑ. ඔබට දකින්න බැරි ඇතුළ ඔබ බාහිරින් පනවගෙන සම්මත කරගෙන පමණක් තියෙනවා. බුද්ධ දේශනාවට අනුරූපව අපි කතා කළොත් ආධ්‍යාත්මික ආයතන ඇහැ කන නාසය දිව ශරීරය මනස බාහිරින් පැනවිය නොහැකි. ඔබට වරදින්නම හේතුව ආධ්‍යාත්මික ආයතනය ඔබ බාහිරින් මේ තියෙන්නේ කියලා පනවගෙන. ඒ පනවගෙන මේ වටාපත එළිය කියනවා. මේ මගේ කය කියනවා. හැබැයි කය බාහිරින් පනවන්න බෑ. ඒකට හේතුව ඔබ පනවන්න යන හැම මොහොතකම ඔබ රූපය තනිව පනවන්න උත්සාහවන්ත වෙන්න. හැබැයි මතක තියාගන්න මේ තියෙන්නේ රූපය කියලා පනවන හැම මොහොතකම ඒ පැනවීමත් එක්ක වේදනා සංඥා සංකාර විඥාන ටික ඉන්න බව අමතක කරන්න එපා. මේ ආධ්‍යාත්ම රූපේ පැනෙව්වත් බාහිර රූපේ පැනෙව්වත් ආධ්‍යාත්මික හෝ වේවා බාහිර හෝ වේවා දුර හෝ වේවා ළඟ හෝ වේවා හීන පනීත හෝ වේවා සූක්ෂම හෝ වේවා රළු සිනිඳු ගොරෝසු හෝ වේවා දුර ළඟ හෝ වේවා මේ මොනයන් ආකාරයක රූපේ පැනෙව්වත් ඒ පනවන්නේ තනියෙන් නොවේ වේදනා සංඥා සංකාර විඥාන ටිකත් එක්කමයි. අපිට වෙලා තියෙන්නේ පනවන දේ සහ පනවන්නා කියන ස්වයන් මෝහණේ යටතේ ඉඳලායි අපි නිතරම ලෝකෙ දකින්නේ. පනවන්නා සහ පනවන දේ කියන ස්වයන් මෝහණේ යටතේ අපිට ධර්ම අවබෝධය වහනවා. ඒකයි මං කිව්වේ. කවදාකවත් අපිට හොරාගේ අම්මගෙන් හොරාගෙන දැනගන්න බෑ වගේ. රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ඇත්ත අපිට ඒ රූප වේදනා සංඥා සංකාර විඥානය කියලා දෙන්නේ අවබෝධ කරවලා දෙන්නේ. ඒ අවබෝධ කළොත් රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකට එකනෙහිම හෙන ගහනවා. මොකද හෙන ගහනවා කිව්වේ? එකනෙහිම ඒ මුලාව අවබෝධ වෙනවා. මිරිඟුවේ වතුර නැති බව අවබෝධ වෙනවා. අපි මෙහෙම කල්පනා කරමු. දැන් ඔබ මේ වෙලාවේ හිතන්න ඔබ දැන් ඉපදුණු කෙනෙක්. මේ දැන් ඉපදුනේ. හැබැයි මේ දැන් ඉපදුණු කෙනෙක් කියලා කිව්වට පස්සේ ඔබට මතක් වෙනවා අනේ චූටි බබෙක් දැන් ඉපදිලා මම මව් කුසෙන් ඉපදිලා අඬනවා කකුල් පොළවේ ගහනවා. දැන් ඔබට මතක් වෙනවා. හැබැයි දැන් ඉපදුණු කෙනෙක් කියලා ඔබ හිතාගත්තොත් ඔබට ඒ ටික මතක් වෙන්න බෑ. දැන් ඉපදුණු කෙනාට නෙවෙයි ඒ ටික මේ මතක් වෙන්නේ. දැන් ඉපදුණු කෙනාට නෙවෙයි පුංචි දරුවෙක්ව පේන්නේ. දැන් ඉපදුණු කෙනාට නෙවෙයි අඬන
අත් කකුල් පොළවේ ගහන දරුවෙක්ව සිහි වෙන්නේ දැන් ඉපදිච්ච කෙනාට නෙවෙයි. ඒ ඔබේ මෙනෙහි කිරීමෙන් දරුවෙක් ගැන ඔබ දාගත් දෘෂ්ටියේ ඔබ මෙනෙහි කරගන්නේ. ඔබට දරුවා ගැන දෘෂ්ටිය මෙනෙහි වෙවි ආවාට දරුවා ගැන දෘෂ්ටිය මෙනෙහි වෙන්නේ නැහැ. මං දැන් ඉපදුණු පුංචි එකෙක් මගේ අත් කකුල් මං දැන් පොළවේ ගහනවා මං අඬනවා මං තොටිල්ලේ ඉන්නේ කෑ ගහනවා කියලා ඒ දැන් ඉපදිච්ච පුංචි එකාට මෙනෙහි වෙන්නේ නැහැ. හැබැයි ඔබට එහෙම මෙනෙහි වෙනවා. ඒ නිසා මම පුංචි එකෙක් වෙන්න කිව්වේ මෙනෙහි කරලා නෙවෙයි අවබෝධයෙන්. ඒ නිසා ඔබ මවාගත්ත පුංචි එකා බවට ඔබපත් වෙන්න එපා. ඔබ බොහෝ වෙලාවට උපමාවකදී පුංචි කෙනෙක් කියලා ඔබ හිතන්නේ කිව්වම ඔබ මවාගත්ත පුංචි එකා රූපෙන් මවා ගන්න. ඊට පස්සේ පුංචි එකා මවාගෙන මොකද්ද කරන්නේ? ඒ මවාගත්ත පුංචි එකත් එක්ක ඔබ ඒ ස්වභාවය ගැන ගලපන්න සංසන්දනය කරන්නට උත්සාහවන්ත වෙනවා. මවාගෙන නෙවෙයි මම එතනට එන්නේ කියන්නේ. ඔබ දන්න පුංචි කෙනා බවට නෙවෙයි පත් වෙන්න කියන්නේ නොදන්නා පුංචි එකා බවට. නොදන්නා පුංචි එකා බවට පත් වුණාම පුංචි එකෙක් මුණ ගැහෙන්නේ නැහැ. සාපේක්ෂ බවක් ලොකුයි පුංචි කියලා මුණ ගැහෙන්නේ නැතිව යනවා. දැන් මොකද්ද ලැබෙන අත්දැකීම? ඒ ලැබෙන අත්දැකීමට දැන් දිගක් පළලක් උසක් මහතක් යෝජනා කරගන්න බැරි වෙනවා. එතකොට පුංචි එකාට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නැද්ද? ඔන්න ඔහම හිතන්න ගන්නවා ඊට පස්සේ. එතකොට පුංචි එකා මවාගෙන ඒ මවාගත්ත පුංචි එකාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ මවාගෙන අපි මොකද්ද කරන්නේ? මේ මවාගත්ත ලෝකෙක නැවත තර්ක විතර්ක කරනවා. කවදාක හොරා අහුවෙන්නේ නැහැ. එහසා මම මේ පුංචි එකෙක් වෙන්න කියලා හැම නිතරම කියන්නේ මවාගත්ත පුංචි එකෙක් බවට පත් වෙලා ඒ මවාගත්ත පුංචි එකාගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ගැන කතා කරන්න නන් නෙවෙයි. එහෙමනම් ඒ උපමාව පවා ඔබ වැරදි විදිහට තමයි බොහෝ වෙලාවට අල්ලගන්නේ. ඊට පස්සේ හොයන්න යනවා පුංචි එකා ඉපදුනේ කොහමද කෙලස් නැත්තම්. එතකොට ඔබ මවාගත්ත පුංචි එකා ලෝකෙට උපදිනවා කියන පුංචි තැනින් අරගෙන ඔබ මේ සියල්ල තර්ක කරයි විතර්ක කරයි. හැබැයි උපමාව උපමේ පවා ගලපහාගෙන මේ ධර්ම අවබෝධයට යන්න අපහසුයි කිව්වේ එකයි. කොටින්ම කිව්වොත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ නිර්වත් කරන්නට ප්‍රඥාව අවශ්‍යයි. නැත්තම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ඔබව අන්ධවනවාම තමයි. එහෙනම් පුංචි එකා පිළිබඳ දැනගත්ත දැන ගැනීමත් දැන් ඔබ අමතක කරන්න. පුංචි එකාගේ අතපය හීනි බෝංචි කරල් වාගේ බොහොම පුංචි ලාමකයි. මේ මතු කරගත්ත සිතුවිලි ටිකත් එක්කලා ඔබට කවදාකවත් ඒ උපමාව තේරුම් බේරුම් කරගන්නට නම් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔබට මම මෙහෙම කියනවා එහෙමනම් පුංචි එකෙක් නොවි. ඔබේ අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා සියල්ල ඔබෙන් අතුරුදහන් කියලා හිතන්න. දැන් හරි. හැබැයි මෙහෙම කරන්න එපා. අතීතයේ ඉඳලා ජීවත් වෙච්ච තමන්ගේ මතකයේ අතුරුදහන් කරපු මොලේ නැති මාව දැන් මවා ගන්නවා. දැන් මොකද්ද මතකයේ අතුරුදහන් කරපු උස්මහත් විච්ච අඬු දික් විච්ච තමන්ව දැන් අබ්බගාතෙක් විදිහට ඔහේ ඔල මොට්ටලෙක් විදිහට ඉන්න මේ තමන්ව මවා ගන්නවා. එහෙම කිව්වම එහෙම මවා ගන්නවද නැද්ද? මේ උපමාව කියපු ගමන් එහෙම මවා ගන්නවා.
හැබැයි ඔබට නොදැනීම ආයි මොකද්ද වෙලා තියෙන්නේ? හොරාගේ අම්මා ඔබ වැන්දුවා. උපමාව තේරුම් ගන්න බෑ දැන් ඇයි? ඔබට නොතේරුණාට අතීතේ මකලා වර්තමානයේ නොලමොට්ටලයා ඔබට ගොඩනැගුවේ අතීතේ මත පදනම් වෙලාමයි. අතීතේ මකපු තැනක ඔලමොට්ටලේ ගොඩනගන්න බෑයි. ගොඩනගන්න බැරි. ඉතින් මැකුවට පස්සේ ගොඩනගන්නේ කොහෙන්ද? ගොඩනගන්නේ චින්තනයක් නෑ. ඔබ කොටින්ම කිව්වොත් හිතන්න ඔබේ සිතුවිලි නැවතුණා. දැන් ඔබ මොකද්ද කරන්නේ? ආයෙත් යනවා තන්ට. ගැලවෙන්න දෙන්නෙම නෑ. සිතුවිලි නැති විච්ච මම ඔහේ බලාගෙන ඉන්නවා සිතුවිලි එන්නේ නෑ මට. දැන් ආයෙ මොකද්ද වෙන්නේ? සිතුවිලි නැති විච්ච පඹෙක්ව ගානට තමන්ව දාලා උපමාව ගලප ගන්න හදනවා. කොටින්ම කිව්වොතින් අතීතේ මකන්න කියපු තැන වර්තමාන අනාගත දෙකම ඔබෙන් ගිලිහෙන්න ඕන. දැන් ඔබට කතා කරන්න දෙයක් කොටින්ම කිව්වොත් නැති වෙන්න ඕන. කොටින්ම කිව්වොත් ඔබ ජීවත් වෙනවා කියලා කියන්නේ මතයක දෘෂ්ටියක දරාගත් මිම්මක එල්බා ගැනීමක්. කොටින්ම කිව්වොත් දෘෂ්ටියකින් ගොඩනගපු දෘෂ්ටි කාන්තාරයක් තුළ ඔබ ජීවත් වෙනවා. ඕකට තමයි ජීවිතය කියලා කියන්නේ. ඔබ වර්තමානයක් තියනවා කියලා හිතුවොත් ඒ වර්තමානයේ ගොඩනගෙන සිතත් එක්ක තමයි ඔබට අතීත වර්තමාන අනාගත තුන් කාලාත්‍රයකින් ඔබව ජීවත් වෙන අනාගතයට ජීවත් වෙන සමස්ත ලෝකයේම අත්දැකීම ඔබ භුක්ති විඳින්නේ. ඒ භුක්ති විඳින ස්වභාවයට අපි කියන විඥාණය කියලා. මොකද්ද? ඒ භුක්ති විඳින ස්වභාවයට කියන අපි විඥාණය කියලා දැන ගැනීම කියලා. ඒ භුක්ති විඳින ස්වභාවය තුළ බුද්ධි විඳින දෙයක් තියෙනවා. ඒ භුක්ති විඳින දෙයට අපි කියනවා නාම රූපය කියලා. එහෙම නැත්නම් ඒ භුක්ති විඳින දෙයට අපි කියනවා රූප වේදනා සංඥා සංකාර ටික කියලා. එහෙමනම් මේ රූප වේදනා සංඥා සංකාර ටික කොතනද? විඥානයේ තනයි. එහෙම නැත්නම් ඔබ කොතනද? ලෝකයේ තනයි. අපිට කවදාකවත් මේ ටික අපහැරලා දාලා යන්න බෑ. අපිට කවදාකවත් මේ ටික විසි කරලා දාලා යන්නත් බෑ. අපිට කවදාකවත් මේ ටික අතහැරලා නිවනකට යන්නත් බෑ. ඇයි එහෙම කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන ටිකෙන් තොර තමාව නැහැ. තමාගෙන් තොර රූප වේදනා සංඥා සංකාර විඥාන ටික නැහැ. අපි එහෙනම් මේ අවබෝධ කරන්නේ කොමක්ද? අපි මේ අවබෝධ කළ යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් හරියට මොන වගේද? මොකක් වගේද? හරියට අපි නිතරම කියනවා වගේ අතීතේ ඉඳලා එන්නේ නැහැ. ඇයි අතීතේ ඉඳලා එන්නේ නැහැ කියලා කියන්නේ? අතීතේ ඉඳලා එනවා නම් ඒ තිබුණු තැන අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕන. අතීතේ කොතනද තිබුණේ කියලා. ඔබ කියයි මතකයේ කියලා. එහෙනම් මතකයේ තිබුණු තැන හොයාගෙන ආවොත් මතකයේ කියලා කියන්න පුළුවන්. මතකයේ කියලා හිතන් ඉන්නවා. එච්චරනේ. ඔබට ඔන්න විද්‍යාව තුළින් උගන්වනවා මේ මොළය ගැන, අනු මස්තිෂ්කය ගැන, ස්නායු ගැන
මෙහෙම උගන්නලා කියනවා අහවල් තැන එකක් තියෙනවා. ඒකේ මෙව්ව මතක තියාගෙන ගබඩා කරනවා. පළලා බලන්නකෝ ගබඩා කරලා තියෙනවද කියලා. එතකොට ඒ ටික ඉගෙන ගත්තේ කොහෙන්ද? ඒ ටික ඉගෙන ගත්තේ නාම රූප විඥාන. ඒකයි මම කිව්වේ අපි මේ ලෝකේ පලපලා විද විදා කප කපා කොට කොටා කොයිතරම් බලබලා ගියත් අපිට ඒක හොයන්න බෑ. ඒ නිසා ඒක හොයන එකේ කිරවලක් නැහැ. එහෙනම් පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තතු විපස්සති. ඔබ මේ අත්දැකීම ලබන මොහොත බලන්න. මේ අත්දැකීම ලබන මොහොත තමයි ලෝකය. මේ අත්දැකීමත් එක්ක තමයි මොහොත ගොඩ නැගෙන්නෙත්, ලෝකේ ගොඩ නැගෙන්නෙත්, තමන් ගොඩ නැගෙන්නෙත්. හැබැයි මේ මොහොත ඇත්තක් නම් මේ මොහොත ගෙවිලා ගිය තැනක් තියෙන්නට, එහෙනම් ගෙවිලා යන තැනක් නැහැ. එහෙනම් අතීතෙන් ආපු දෙයක් හෝ අනාගතයට යන දෙයක් හෝ වර්තමානයේ තියෙන දෙයක් කියලා පනවන්න බෑ. කොටින්ම කිව්වොත් මේ මොහොත දැනගන්නේ කොහෙන්ද? මොහොත දැනගන්නේ විඥානේ. එතකොට මොහොත දැනගන්නේ විඥානේ නම් විඥානේ දැනගන්නේ මේ මොහොතෙන්. මොකද්ද? මොහොත දැනගන්නේ විඥාණයෙන්, විඥානේ දැනගන්නේ මේ මොහොතෙන්. ඒ නිසා ඔබට මොහොතෙන් විඥානය තනි කරන්නට බෑ, විඥාණයෙන් මොහොත තනි කරන්නත් බෑ. ඔබ හොඳට මතක තියාගන්න, ආපු තැන, තිබුණු තැන, ගියපු තැන හොයන්නට බැරි මේ ස්වභාවය අවබෝධ කළ හැක්කේ ප්‍රඥාවටම පමණයි. ඒ විඥාණයෙන් අවබෝධ කළ නොහැකි. කොටින්ම කිව්වොත් අපිට මේ ධර්ම දේශනාවක් තුලින් කිසිවෙකුට අවබෝධයක් ලබා දෙන්න බෑ. අපිට පුළුවන් මෙන්න මේ ස්වરૂපය ගැන විස්තර කරන්නයි. ඒ ස්වરૂපය ගැන විස්තර කරනකොට අවබෝධය කියන එක උපදී. ඒ අවබෝධය කියන එක වචනකින්, හැඟීමකින්, සිතුවිල්ලකින් ප්‍රකාශ කළ නොහැකි. කොටින්ම කිව්වොත් අපිට සමුදය ගැන කියන්න පුළුවන්. නිරෝධය සාක්ෂාත් වෙන දෙයක් මිසක නිරෝධය ගැන කියන්න බෑ. අපිට කියන්න පුළුවන් විඥානේ හටගත් කල්හිම නාම රූපේ හටගන්නවා. හැබැයි ඔබට තේරෙන්න ඕන හටගත්ත තැනක් පණවන්නට බැරි නම් ඒ හට ගැනීම ඇත්තක් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තේරෙනවා හටගත්ත දෙයක නැතිවීම නම් නෙවෙයි මේ නිරෝධය කියලා කියන්නේ. ඒ නිසා නිරෝධය පිළිබඳ වචනකින් කිසිවෙකුට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි. නිරෝධය නැතිවීම කියලා අර්ථ දක්ව ගත්තොත් වැරදි. නිරෝධය නැති කිරීම කියලා අර්ථ දක්ව ගත්තොත් ඒත් වැරදි. නිරෝධයට අපිට කියන්න වෙන්නේ නොහට ගැනීමක්. නොහටගත් ස්වභාවයේ කවදාකවත් හටගත් ස්වභාවයක් තුල අත්දකින්න බෑ. ඒ හට ගැනීම තුල ප්‍රත්‍යක්ෂ අවබෝධය ඔබට නොහට ගැනීම නැමැති ප්‍රඥාව, නිරෝධය නැමැති ප්‍රඥාව කරා අරගෙන යයි. අපිට හැක්කේ මේ ක්‍රියාවලිය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ හේතුඵල යාන්ත්‍රණය පිළිබඳ ප්‍රකාශයක් කිරීමට පමණයි. එහෙනම් ඔබ කල්පනා කරගන්න, විඥානය ඇති කල්හිම, ඒ කියන්නේ දැන ගැනීම ඇති කල්හිම ඔබට සතර මහා ධාතු ගැන, ඒකේ දිග පළල උස මහත ගැන, ඒකේ වින්දනය ගැන, ඒකේ ගොඩ නැගීම ගැන මෙනෙහි වෙයි. අන්න ඒ මෙනෙහිවීම ඇති තැනම දැන ගැනීම තියෙයි. ඒක ආපු තැනක්, තිබුණු තැනක්, යන තැනක් ප්‍රකාශ කළ නොහැකි හේතු ප්‍රත්‍යයෙන් උපදින ධර්මයක් කියලා වචනෙට කියන්න පුළුවන්. ඒ හට ගැනීම පිළිබඳයි කියන්නේ. හැබැයි එහි නිරෝධය, නොහට ගැනීම පිළිබඳ අත්දැකීම, අවබෝධය කියන්න බෑ.
පෙන්වන්න බෑ. ඒ කියන පෙන්වන හැම දෙයක්ම හට ගැනීමක් පමණයි. ඒ නිසා අද දවසේ අපි උත්සාහවන්ත වුණේ පංච උපාදානස්කන්ධය තුලින් සමුදය නිරෝධය පිළිබඳ අවබෝධයක් ඇති කර ගැනීමට. නමුත් අපි සමුදය ගැන අවබෝධය ලබා දෙන්න උපකාර කරන්න පුළුවන් ඒ නිරෝධය සාක්ෂාත් කිරීම පිණිස හේතුවක් වේවි. අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුනා වූ ධර්ම කාරණාවන් පංච උපාදානස්කන්ධය අවබෝධය වී සමුදය තුලින් නිරෝධය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස හේතු වේවා උපකාර වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං අද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං